පළවෙනි මත චරිත තුනම කියන්න. තුන්වෙනි එක ටින් ආලේප කිරීම. ඒ තුනම කියන්නකෝ. ආයි තුනම හරි. පළවෙනි එක ලියන්න තීන්ත හෝ ග්‍රීස් ආලේප කිරීම. තීන්ත හෝ ග්‍රීස් ආලේප කිරීම. තීන්ත හෝ ග්‍රීස් ආලේප කිරීම. දෙවෙනි එක ලියන්න galvanize කිරීම. තුන ලියන්න ටින් ආලේප කිරීම. හරි ටින් ආලේප කිරීම. තරුවදා ලියන්න ඊළඟට හැමෝම තරුවදා ලියන්න galvanize කිරීම යනු යකඩ ලෝහය මත galvanize කිරීම යනු යකඩ ලෝහය මත සිංක් ලෝහය ආලේප කිරීමයි. හරි සිංක් ලෝහය ආලේප කිරීමයි. හරිද? ලියන්න ඒකටම මෙහිදී සිංක් ලෝහය සීරී ගියද නැවත මලබැඳීමක් සිදු නොවේ. හරි නැවත මලබැඳීමක් සිදු නොවේ. හරි ඒකනම ලියන්න නමුත් අනෙක් අවස්ථාවන්වලදී සීරී ගිය විට මල බැඳේ. මේක තින්ත ගාලා තිබ්බත් ග්‍රීස් ගාලා තිබ්බත් ටින් ගාලා තිබ්බත් සීරී ගියපම මල බැඳීම සිද්ධ වෙනවා. හරි ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ උදාසීනීකරණය කියන එක ගැන. හරි උදාසීනීකරණය කියන එක ගැන කියන්න කලින් ඔයාලට මතක් වෙන්න ඕන අම්ලයක් කියන්නේ මොකක්ද, භෂ්මයක් කියන්නේ මොකක්ද, ලවණයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? මම පොඩි ප්‍රශ්න ටිකක් අහන්න 7 වසරේ අම්ල භෂ්ම ඉගෙනගෙන තියෙන නිසා. හරි 7 වසරේදී අම්ල සහ භෂ්ම ඉගෙනගෙන තියෙන නිසා දෙහි කියලා කියන්නේ අම්ලයක්ද භෂ්මයක්ද? අම්ලයක්.
අම්ලයක්. හොඳයි. ඊට පස්සේ සබන් වතුර කියලා කියන්නේ අම්ලයක්ද බෂ්මයක්ද? බස්මයක්. බෂ්මයක්. හොඳයි. ලුණු ලුණු අම්ලයක්. ලවණයක්. ලුණු කියලා කියන්නේ ලවණයක්. ලවණේ. ඔව්. හරි ලුණු කියලා කියන්නේ ලවණයක්. දෙහි වගේ ඇඹුල් දේවල් වලට අපි කියනවා අම්ලයක්. හරි. දෙහි වගේ ඇඹුල් දේවල් වලට අපි කියනවා ලවණයක්. හරි. ඊට පස්සේ සබන් වගේ ලිස්සලා යන ගතිය තියෙනවට අපි කියනවා සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් බෂ්මයක්. හැබැයි ලිස්සලා හැමදේම බෂ්මයක් නෙමෙයි. හරි සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලට අපි කියනවා බෂ්මයක්. හරි එතකොට අම්ලත් නොවන බෂ්මත් නොවන ලුණු වගේ දේවල් වලට අපි කියනවා ඒකේ ලවණයක් කියලා. හරි. එතකොට ඕවා සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තා 7 වසරේදී pH පරිමාණය කියලා එකක්. මතකද? pH පරිමාණය. ඔව් මතකයි. හරි. pH පරිමාණය මට කියන්න. හරි pH පරිමාණය තියෙනවනේ දැන් අංක 1 මේ 14 වෙනකම් නේද? අංක තියෙනවා 14 වෙනකම්. හරි. එතකොට මැද තියෙනවා 7 කියන ඉලක්කම දෙපැත්තට මේ පැත්තට අඩු වෙනවා මේ පැත්තට වැඩි වෙනවා. හරි. මට කියන්න 7ට වැඩි ඒවා මෙතන තියෙන 7නේ. හරි. 7ට වැඩි ඉලක්කම්. ඒ කියන්නේ මේ ඉලක්කම් අම්ලද බෂ්මද මතක් කරලා කියන්න. බෂ්ම. හරි මේ පැත්තේ තියෙන බෂ්ම. 7ට අඩු වෙනන් ඉලක්කම අම්ල. 7 ඉලක්කම නම් උදාසීන. උදාසීනයි කියන්නේ ලවණ. ඔව් උදාසීනයි කියන්නේ ලවණය. හරි උදාසීනයි කියන්නේ ලවණය. හරිද? හා දැන් ඔන්න එතකොට අඳුරනවා pH පරිමාණය කියන එක දන්නේ නැති ළමයි කියන්නේ ඉක්මනට මට සර් මම දන්නේ නැහැ. අවුලක් නැහැ කිසි අවුලක් නැහැ කියන්නේ pH පරිමාණය කියන එක දන්නේ නැති ළමයි. දන්නේ නැති දන්නේ නැහැ. දන්නේ නැහැ. හරි. හොඳයි. pH පරිමාණය කියලා කියන්නේ හරි අපි ගාව මම ඔයාලට ෆොටෝ එකකුත් පෙන්නන්නම් pH පරිමාණය. හරි. විද්‍යාගාරයේ තියෙනවා ළමයි හරි. අමින්නේ හරි කොහොමද pH පරිමාණය කියලා කියන්නේ විද්‍යාගාරයේ තියෙන pH කඩදාසි කියලා જાතියක්. හරිද? එතකොට පේනවනේ ඔයාලට හැමෝම ෆොටෝ ගොඩක් තියෙනවා මෙතන. පේනවද? පේනවා සර්. පේනවා බලන්න. මෙන්න මේකට තමයි pH පරිමාණය කියලා කියන්නේ. හරි pH පරිමාණය කියලා කියන්නේ. බලන්න 7 කියලා කියන්නේ මෙන්න මේක. 7 කියලා කියන්නේ මෙන්න මේ කියන්නේ උදාසීන දේවල්. හරි. මෙතනින් එහාට 6 5 4 3 2 1 මෙයා මොනවාද? ඒවා අම්ල. හරි ඒ ටික අම්ල. හරි ඊට පස්සේ 8 9 10 11 12 13 14 මෙයා මොනවාද? බෂ්ම. හරි ඒතකොට මතක තියාගන්න අම්ල වෙද්දී රතු පාට වැඩි වේගන යනවා. බෂ්ම වෙද්දී නිල් පාට වැඩි වේගන ගිහලා අවසානයේ දම් වෙලා තියෙනවා. හරි. නියුට්‍රල් නම් සාමාන්‍ය කිය උදාසීන නම් යා කොළ පාටයි. හරි උදාසීන නම් යා කොළ පාටයි. හරි. ওই විදිහට මේකට තමයි අපි කියන්නේ pH පරිමාණය කියලා. දැන් pH පරිමාණය අරගෙන භාවිතා කරලා අපි කොහොමද හොයාගන්නේ ද්‍රව්‍යයක් අම්ලයක්ද බෂ්මයක්ද කියලා. මම ඉක්මනට කියලා දෙන්න 7 වසරේ ඉගෙනගෙන තියෙන දෙයක් නිසා. හරිද? බලාගන්න දැන් ඔයාලා අරකේ දැක්කා. හරි ඒ කියන්නේ මොනවද? අම්ලවල පාට මොන පාටද මතක් කරන්න. අම්ලවල පාට මොන පාටද තිබ්බේ? රතුද නිල්ද කොළද? අම්ල රතු. හරි. ඊට පස්සේ බෂ්ම මොන පාටද? බෂ්ම අකල්ප කහ පාටද? බෂ්ම නිල්දම් පාට. සාමාන්‍ය නිල්දම් පාට. හරි. ලවණයක් උදාසීන කෙනෙක් නම් එයා මොන පාටද? කොළ පාට. ඒ කියන්නේ අංක 7. කොළ පාට. මෙයාලා අංක 7
මෙයාලා 7ට වැඩි ඉලක්කම් මෙයාලා 7ට අඩු ඉලක්කම් භෂ්ම කියලා කියන්නේ. අම්ල කියලා කියන්නේ sorry. හරි. ඔන්න එතකොට මංගාව තියෙන මොකක් හරි ද්‍රාවණයක්. මට ඕන මේක අම්ලයක්ද භෂ්මයක්ද කියලා බලා ගන්න. අම්ලයක්ද භෂ්මයක්ද කියලා බලා ගන්න. දැන් මම මොකද කරන්නේ? විද්‍යාගාරයේ තියෙන pH කඩදාසි කියලා කඩදාසි වර්ග. හරි. ඒ pH කඩදාසි අරන් කියලා මෙන්න මේකට අපි දානවා. pH කඩදාසි අරන් කියලා මෙන්න මේකට අපි දානවා. මේකට දාපුවාම මේ pH කඩදාසියේ පාට වෙනස් වෙනවා. හරි. pH කඩදාසියේ පාට වෙනස් වෙනවා. pH කඩදාසියේ පාට වෙනස් වෙනවා. මේකේ පාට රතු පාට වුණොත් pH කඩදාසියේ පාට වෙනස් වෙලා මේකේ පාට රතු පාට වුණොත් මේ තිබිලා තියෙන්නේ අම්ලයක්ද භෂ්මයක්ද උදාසීන ද්‍රව්‍යයක්. මොකද්ද? අම්ලයක්. හරි. ඒ තිබිලා තියෙන්නේ මොකද්ද? අම්ලයක්. හරි. මේකේ පාට නිල් පාට වුණොත් මොනවද තිබිලා තියෙන්නේ? භෂ්මයක්. භෂ්මය. මේකේ පාට කොළ පාට වුණොත් මොකක්ද තිබිලා තියෙන්නේ? උදාසීන ද්‍රව්‍ය. උදාසීන ද්‍රව්‍ය. ගයේෂ තේරුණාද ගයේෂ? මොකද්ද pH පරිමාණය කියන්නේ? තේරුණා. අපි අර අම්ල භෂ්ම අඳුර ගන්න පාවිච්චි කරන පරිමාණයට තමයි කියන්නේ pH පරිමාණය කියලා. හරි එතකොට එයාගේ අම්ලයක් නම් 7ට වඩා අඩු ඉලක්කම භෂ්මයන් නම් 7ට වඩා වැඩි උදාසීන නම් 7. ඒ කියන්නේ පාටවල වලට අංක තියෙනවා තද රතු නම් 1. හරි. තද දම් නම් 14. බලන්නකෝ රූපේ. හරි. ඔන්න පේනවද රූපය? මේ රූපේ වැරදි. මේක බලන්න. මේක බලන්න. මේ ඒක තද රතු නම් බිඳුව ඉලක්කම. හරි. තද දම් නම් 14. 7 නම් කොළ පාට. හරි. එතකොට බලන්න එක එක අංක තේ පාට වලට අංක දීලා තියෙන. මේක තමයි අපි කියන්නේ pH පරිමාණය. ඒ කියන්නේ හිතන්න දැන් මෙතන ඉඳන් 8 බිඳුව කියලා කියන්නේ ගොඩාක් ප්‍රබල අම්ල. මේවා ගොඩක් දුබලයි. දුබලයි කියනොත් අම්ල ගතිය වැඩි වෙලා ප්‍රබල අම්ලයි මෙතන. හරි. ඉතින් මෙතන ඉඳන් දුබල භෂ්මේ ඉඳන් භෂ්ම ගතිය වැඩි වෙලා මෙතන අවසානයේ මොකද්ද? වැඩිපුර භෂ්ම ගතිය වැඩිම එක්කෙනා. ප්‍රබල භෂ්ම. මෙතන උදාසීන එක්කෙනා මැදින් ඉන්නවා. හරිද? පැහැදිලිද? pH පරිමාණය කියන්නේ මොකක්ද කියලා හොඳටම? පැහැදිලිද? පැහැදිලි. පැහැදිලි. හරි. හොඳයි. ඊට පස්සේ අපි යනවා. හරි ඊට පස්සේ අපි දැන් pH කඩදාසි කියන්නේ දන්නවා. හරිද? අපි ඒ ටික මතක් කරගමු ඉස්සෙල්ලාම. ලියන්නකො තරුවක් දාලා. තරුවක් දාලා ලියන්න. pH කඩදාසි වල pH පරිමාණයක pH පරිමාණයේ අම්ල භෂ්ම වලට අදාළ අගයන් අම්ල භෂ්ම වලට අදාළ අගයන් පහත පරිදි වේ. පහත පරිදි වේ. පහත පරිදි වේ. හොඳයි. ඇඳ ගන්න හැමෝම මෙන්න මේ විදිහට. පහලවක් තියෙන්න ඕන.
තද දම් නෙමෙයි. තද දම්. හරි දැන්දද? නෑ සර් අර උඩ තියෙන. හරි ඉක්මන් කරන්න. And the sir. අනිත් අය නේද? හරි. ඊට පස්සේ ඔයාලට මතකද ලිට්මස් පත්‍ර ගැන? ලිට්මස් ගැන රතු ලිට්මස් නිල් ලිට්මස් ගැන මතකද? මතකයි සර්. මතකයි. මතක් කරලා කියන්න. අම්ල වල වෙනස මොකද්ද? රතු ලිට්මස් නිල් පාට කරන නිල් ලිට්මස් රතු පාට කරනද අම්ල? ඔව්. ඔව් කියන්නේ. අම්ල මොකද කරන්නේ? මතක තියාගන්න මෙන්න මෙහෙම. මකන්නද මම මේක දැන්? අඳිනා ඉන්නවද? නෑ සර් මක. හරි ඔන්න මැකුවා. හරි. ලියන්නෝ තරුවක් දාලා අම්ල සහ භස්මවලදී කලින් කිව්වේ pH කඩදාසිය දැන් ලිට්මස්. හරි අම්ල සහ භස්මවලදී ලිට්මස් කඩදාසිවල හැසිරීම පහත පරිදි වේ. අම්ල සහ භස්මවල ලිට්මස් කඩදාසිවල හැසිරීම පහත පරිදි වේ. කවුරු හරි අයින් වුණා පන්තියේ. හොයාගන්න බෑ කවුද කියන්නේ. හරි. හැසිරීම මෙන්න මෙහෙමයි. හරි. අපි එක මතක තියාගන්න මෙන්න මේ වචන දෙකේ. අනිර භරණි. මෙන්න මේ වචන දෙකෙන් තමයි මතක මේ දෙක ලියාගත්තට කමන්නේ. හරි. අනිර භරණි. හරි. මොකක්ද අනිර කියන එකේ තේරුම? ලියන්න කොහොමද මම කියන්නවා ලියන්න ඕන විදිය. අනිර අම්ලයක් රතු පාට වීම. ඈ? ඔව්. අම්ලයක් රතු පාට වීම. අම්ලයක් රතු පාට වීම නෙමෙයි. අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. අනිර කියන එකේ තේරුම. අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. බරණ කියන්නේ මොකද්ද එතකොට? භස්මයකදී කිය. භස්මයකදී රතු ලිට්මස් නිල් පාට වේ. රතු ලිට්මස් නිල් පාට වේ. හරි අනිර කියන්නේ අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. බරණි කියන්නේ භස්මයකදී රතු ලිට්මස් නිල් පාට වේ. හරි. එතකොට ඔන්න මම අහන ප්‍රශ්නය. අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. අම්ලයකදී නිල් ලිට්මස් මොන පාටද? රතු පාට වේ. අම්ලයකදී රතු ලිට්මස් වලට මොකද වෙන්නේ? අම්ලයකදී රතු ලිට්මස් වලට මොකද වෙන්නේ? රතු පාටම වෙනවා. රතු පාටමයි ඈ. අම්ලයකදී අම්ලයේදී නිල් ලිට්මස් වල පාට රතු පාට. ඒ හින්දා තමයි නිල් පාට රතු පාට වෙන්නේ. හරි. රතු පාටම. ඒ කියන්නේ අම්ලයකට දාපුවාම කොහොමත් ලිට්මස් වල අවසාන වර්ණය මොකද්ද? රතු පාට. භස්මයක අවසාන වර්ණය මොකද්ද? නිල් පාට. නිල්. ඔව්. කොහොමත් අවසාන වර්ණය වෙන්න ඕන නිල් පාට. හරි. ලියන්න එක අනිර එක ලියන්න අනිර. අනිර. ඒක ඉස්සරහ ලියන්න ඉරක් ගහලා
අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. හරි. අම්ලයකදී නිල් ලිට්මස් රතු පාට වේ. හරි. යටින් ලියන්න වරහන් ඇතුලේ එලෙසම රතු ලිට්මස් රතු පැහැයෙන්ම පවතී. රතු ලිට්මස් රතු පැහැයෙන්ම පවතී. හරි. දෙක ලියන්න භරණි. ලියන්න භරණි. භස්මයකදී රතු ලිට්මස් නිල් පාට වේ. වරහන් ඇතුලේ ලියන්න නිල් ලිට්මස් නිල් පාටින්ම පවතී. හරි. උදාසීනයකදී මොකද වෙන්නේ නැත්තේ? උදාසීනයකට නිල් පාට ලිට්මස් දැම්මොත් මොකද වෙන්නේ නැත්තේ? කොළ පාටන නෑ. ඒ pH වලනේ කොළ පාට වෙන්නේ. උදාසීනයක නිල් පාට ලිට්මස් දැම්මොත් මොකද වෙන්නේ? සුදු පාට නෑ. ඒ විදිහටම තියෙනවා. හරි. ළමයි ලිට්මස් වල පාට වෙනස් කරන්න පුළුවන් අම්ලයකට හෝ භස්මයකට විතරයි. අම්ලයක්වත් භස්මයක්වත් නොවන උදාසීන දෙයකට කිසියම් පාට වෙනස් කරන්න බෑ. නිල් පාට දැම්මොත් නිල් පාටට තියෙයි, රතු පාට දැම්මොත් රතු පාටට තියෙයි. මොන පාටක්වත් එයාට වෙනස් කරන්න බෑ. හරි. උදාසීනයක ලිට්මස් පත්‍ර දැම්මට කිසිම වෙනසක් එයාට සිද්ධ කරන්න බෑ. නිල් පාටයව නිල් පාටටම තියෙනවා, රතු පාටයව රතු පාටටම තියෙනවා. හරිද? තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. ලියන්න 3 කියලා දාලා උදාසීන ද්‍රාවණයකදී ලිට්මස් කඩදාසි එලෙසම පවතී. එනම් වර්ණ වෙනසක් නොපෙන්වයි. එනම් වර්ණ වෙනසක් නොපෙන්වයි. හරි. ඔන්න pH කඩදාසි ගැන දන්නවා, ලිට්මස් පත්‍ර ගැන දන්නවා. දැන් තවත් කෙනෙක් ගැන ඉගෙන ගන්න යන්නේ පීනෝප්තලීන් ගැන. මතකද පීනෝප්තලීන්? 7 වසරේදී ඉගෙන ගත්තා. මතක නෑනේ. අවුරුද්දකට කලින් ඒවා දැන් මතක කියන්නේ මතකද? මතකයිද? ලාවට විතර. ලාවට විතර මතකයිනේ. පීනෝප්තලීන් කියලා කියන්නේ ද්‍රවයක්. දැන් අපි කලින් ගත්ත එකම කඩදාසි වර්ගද ගන්නේ, කඩදාසි දෙකන්නේ. පීනෝප්තලීන් කියන්නේ ද්‍රවයක්. හොඳද?
පීනෝප්තලින් කියන කට්ටියගේ අඳුර ගන්න පුළුවන් භස්ම. පැහැදිලිව භස්ම අඳුර ගන්න පුළුවන්. අම්ල සහ ලවණ වෙන් කරන්න අමාරුයි ටිකක්. හරි භස්ම අඳුර ගන්න පුළුවන්. ඒක අඳුර ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි. පීනෝප්තලින් දැම්මොත් එහෙම භස්මයකට. පීනෝප්තලින් ද්‍රව බිඳුව අපි දැම්මොත් එහෙම මෙහෙම තියෙන භස්මයකට අපි පීනෝප්තලින් ද්‍රව බිඳුව දැම්මොත් එහෙම මේක භස්මයක් නිසා හරි මේක භස්මයක් නිසා මේක රෝස පාට වෙනවා. හරි පීනෝප්තලින් දැම්මොත් එහෙම භස්මයකට ද්‍රාවණය රෝස පාට වෙනවා. හරි පීනෝප්තලින් දැන් පීනෝප්තලින් නේ පීනෝප්තලින් දැම්මොත් එහෙම අම්ලයකට පීනෝප්තලින් දැම්මොත් එහෙම අම්ලයකට කිසිදු වර්ණ විපර්යාසයක් නැහැ. හරි කිසිදු වර්ණ විපර්යාසයක් නැහැ. අවර්ණයි ඒ විදිහට. අම්ලයක් පාටක් නැහැ නේ අවර්ණයි. සුදු පාටයි. අවර්ණ ජලයේ වතුරේ පාට. හරි. එයා ඒ විදිහම පීනෝප්තලින් දැම්මා කියලා. ලවණයකට දැම්මත් ඒ කියන්නේ උදාසීන දෙයකට දැම්මත් කිසිදු වර්ණ විපර්යාසයක් නැහැ. ඒ විදිහටම තමයි තියෙන්නේ. හරිද? පීනෝප්තලින් පාට වෙනස් වෙන්නේ මොකේද විතරද එතකොට? භස්මයකදී විතරයි. මොකද්ද වෙනස් වෙන පාට? රෝස පාටට වෙනස් වෙනවා. හරි. දැන් ඊළඟ එක භස්මයකට භස්ම ඊළඟ තරලකට දාලියන් භස්මයකට පීනෝප්තලින් එක් කරන විට එය රෝස පැහැවි හරි එය රෝස පැහැවි ඊට පස්සේ ඒකටම ලියන්න අම්ලයකට හෝ උදාසීන ද්‍රවයකට එක්කල විට වර්ණ විපර්යාසයක් නොපෙන්වයි. හරි ලියන්න ප්‍රශ්නයක් බලමු ඉගෙනගත් දේවල් මොකද කියලා. ලියන්න ප්‍රශ්නයක් පහත වගුව පුරවන්න තීරුව 1 2 3 4 5යි pH එක ලියන්නේ කොහමද? මෙහෙමද? මේකද හරි? එහෙමත් නැත්නම් මේකද හරි? දකුණු උඩ ලියන එක. මේකද හරි? එකද තුනද හරි? තුන්වෙනි එක හරි. තුන්වෙනි එක. මේ වෙන simple P capital H ලියන්නේ. හරි pH ලියන්නේ.
ද්‍රාවණය pH කඩදාසි දැමූ විට වර්ණය නිල් ලිට්මස් වල වර්ණය රතු ලිට්මස් වල වර්ණය පීනෝප්තලින් දැමූ විට වර්ණය සර් බෝඩ් එක පැහැදිලි නැහැ. හරි මං කියන්න වචන හරි ඉරි ටික ගහ ගන්න මම ඊට පස්සේ කියන්න ද්‍රාවණය පළවෙනිම ද්‍රාවණය ඊට පස්සේ pH කඩදාසි දැමූ විට වර්ණය pH කඩදාසි දැමූ විට වර්ණය හරි pH කඩදාසි දැමූ විට වර්ණය ඊට පස්සේ නිල් ලිට්මස් වල වර්ණය නිල් ලිට්මස් වල වර්ණය තන නිල් ලිට්මස් වල වර්ණය ඊට පස්සේ රතු ලිට්මස් වල වර්ණය රතු ලිට්මස් වල වර්ණය ඔය කියන්නේ සමිත රතු ලිට්මස් වල වර්ණය ඔව් සර් අන්තිමට තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ මොකද යටින් තියෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු වරහන් ඇතුළේ ලුණු ද්‍රාවණය හරි රතු ලිට්මස් වල වර්ණය ඊට පස්සේ අවසාන එක පීනෝප්තලීන් දැමූ විට වර්ණය පීනෝප්තලීන් දැමූ විට වර්ණය හරිද උත්තර ලියන්න. ලියාගත්තා නම් උත්තර ලියන්න හරි මේක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මය අවසාන එක සෝඩියම් ක්ලෝරයිඩ් වරහන් ඇතුලේ ලුණු ද්‍රාවණය සෝඩියම් ක්ලෝරයිඩ් වරහන් ඇතුලේ ලුණු ද්‍රාවණය හොඳයි හරි ඕක පුරවලා ඔග්ගෝ පුරවලා හැමෝම මට ඉක්මනට ෆොටෝ එකක් එවන්න පුරවපු වගේ මගේ නම්බර එකට දාන්න ඈ හැමෝම ඉක්මනට ෆොටෝ එකක් දාන්න ගෲප් එකේ නම්බර එක අරගෙන ඉක්මනට ෆොටෝ එකක් දාන්න සර් දැන් කරලා දාන්න ඕනේ. ඔව් දැන් කරලා දැන් දාන්න මම බලනවා එතකොට හරිද මීටින් එක එන් වෙනවා ඊට පස්සේ ආපහු එන්න ඕන පන්තියට